අයිබෝවන් මගේ නම ඇන්ඩ්‍රු කරුණාරත්න මම අද දිනේ ඔබලා වෙනුවෙන් කතා කරන්න යන්නේ බයිබලය ගැන අනුව මම අද කතා කරන්න යන්නේ මගේ පාඩම් පහක් තියෙනවා මේ පාඩම් පහෙන් පළවෙනි පාඩම හැටියට තමයි තියෙන්නේ අපි නොදන්නා බයිබලය නෝ බයිබලය අනු කුමක්ද දෙවෙනි එක තමයි බාබිලවරුන්ගේ ලෝකපාලනය බාල් ආගම පැවැත්වෙන ආගම ගැන ඊළඟ පාඩම තමයි මගේ රෝමන් කතෝලික ඉතිහාසය පිළිබඳ කියන්නේ රෝමන් කතෝලික ආගම පටන් ගත්තදා ඉඳන් අද වෙනකන් සිදුවලා තියෙන දේ ගැන කතා කරන්නේ ඊළඟට අපි නොදන්න අපේ කිතු දහම කියලා මගේ තව වැඩසටහන ඒ වගේම අවසානයකට ලෝක අවසානය පිළිබඳ අද මම කතා කරන්න යන්නේ පළමුවෙන්ම අපි නොදන්න බයිබලය ගැනයි මම මේදී ඉස්සෙල්ලාම කියන්න ඕන මම කතා කරන්නේ ඉතා සරල භාෂාවෙන් යම් යම් තැන්වල අපි සාමාන්‍ය කතා කරන අමුතු භාෂාවලත් මම කතා කරනවා ඔයගලන්ට මේ දේ හිතට හොඳට වදින්න හින්දා දැන් ඔබ සමහර විට බයිබලයේ කීප වතාවක් කියවලා ඇති නමුත් ඔබට හරියම දෙයක් වැටහිමක් නොවැටෙන්න පුළුවන් දැන් මම මේ බයිබලය ගැන අද පළවෙනිම කතා කරන්න මූලික වුණේ මෑත දිනයකදී ලංකාවේ ඉන්න අන්ධ ජ්‍යොතිෂවරයෙක් අපේ බයිබලය ගැන ඉතා පහත් ලෙස කතා කරලා තිබුණා. ඒ ගැන අපේ කිසිම හිතේ විරුද්ධතාවයක් නැහැ. මොකද අත් වශයෙන්ම කිව්වොත් අපේ සුද්ධ සභාවටත් බයිබලය හරිය විදිහට තාම තේරුම් ගන්න නැති එක. ඉතින් මේ මිනිස්සයා කොයි විදිහට තේරුම් ගන්නේ බේල් ක්‍රමයට අත ගාලා ඒ මිනිස්සට පැහැදිලි නැහැ. එතකොට මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙවියන් වහන්සේ බයිබලයේ ලියලා තියෙන්නේ මුල ඉඳන්ම අනාගතයේ සිදුවෙන දේවල්. හැම දෙයක්ම ලියලා තියෙන්නේ අනාගතයේ සිදුවෙන දේවල්. දැන් ඒක අපිට තේරුම් ගන්න බැරි හින්දා අපිට ඒ සිදු වුණාම අපි ඒව හිතනවා ආයෙ වෙච්ච උනන් පස්සේ තමයි බයිබලයේ ලියලා තියෙන්නේ කියලා. දෙවියන් වහන්සේ මේ බයිබලයේ ලිවීමෙන් පෙන්වලා තියෙන්නේ මේ ලෝකේ විවිධ දෙවිවරු ඉන්නවා. ඒ විවිධ දෙවිවරු හිටියට දෙවියන් වහන්සේ ඇරෙන්න මේ ලෝකේ නැවුවයි කියලා කිසි දෙවි කෙනෙක් ආයේ තර්ක කරන්නේ නැහැ මමත් නැවුවයි කියලා. එතකොට දෙවියන් වහන්සේට ඕනකම තිබුණා පෙන්වන්න එයා තමයි සලබලදාන දෙවි පියානෝ කියලා. මේ ලෝකෙින් එකම දෙවියෝ කියලා පෙන්වන්න. ඒ පෙන්වන්න තමයි විවිධාකාර දිවස්වරු මකින් අවුරුදු 10000කටත් ඉඳලා මේ බයිබලයේ ඉස්සරහට සිදුවෙන අනාගතයේ සිදුවෙන දේවල් තමයි හැමතැනම ලියලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ ප්ලෑන් වලින් පිට ගිහිල්ලා නැහැ. නමුත් අපි බයිබලයේ කියවන යනකොට අපිට නිකන් හැංගෙන්නේ මේක නිකන් හදිස්සියේ සිදුවෙච්ච දෙයක් විදිහටයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දෙවියන් වහන්සේ ආබ්‍රහම තෝරගෙන ඊශ්‍රායල් දේශයට දෙන්න අරගෙන යනකොට සාගතක ඇතිවලා මිස්රයට අරන් යනවා කියනවා. ඒක මේ අපි කියවද්දි අපිට තේරෙන්නේ මේ අහම්බෙන් සිදු නෑ. ඒක දෙවියන් වහන්සේ ප්ලෑන් කරලා තිබිලමයි ඕන කරනම ඒ දේ කරලා අරන් යන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තුස් වහන්සේ උකුතුලෙන් පස්සේ ක්‍රිස්තුස් 70 වෙනි දෙවනි මාලිගාව කඩලා ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වගේ ගලපිට ගලක් නැති වෙන උනෙන් පස්සේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව ඊශ්‍රායල් දේශේ එළවලා දානවා. ඒ එළවලා දාන්නේ හදිසියෙච්ච දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ කලින් ඉඳන් ඒක ප්ලෑන් කරපු දෙයක්. ඒකට හේතුව මම ඔබට කිව්වා වගේ මගේ ලෝකාන්තීමේ කතාවේදී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මම මේ සම්පූර්ණ විස්තරය කියලා තියෙනවා. දැන් අපිට මේකේ හුඟක් දේවල් තේරෙන්නේ නැත්te මෙන්න මේ විදියයි. දෙවියන් වහන්සේ අවුරුදු 10000 6000 8000 ඉස්සලා ලිව්වේ ගොඩක් ඈත කාලේ දේවල්. එතකොට බයිබලයේ අපිට එහෙම ලියපුවාම සමහර දේවල් අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ ගොඩක් දේවල් ලියලා තියෙන ව්‍යංජනෙන් අපිට තේරුම් ගන්න බැරි විදියට. දැන් බයිබලයේ යම් කිසි දෙයක් ලියලා තිබුණොත් අපි කියමු ඒ කාලේ තිබුණේ නැහැ කියලා ඔය රම්බෝ පීයක් ඒ කාලේ තිබුණට රම්බෝ පීය මෑතෙකුගේ හදපු එකක්. දැන් දෙවනවාසේ ඒක ලියලා තිබුණා නම් පීය මේ කටු තියෙන පීයකින් තමයි මම ඇඟලා මරන්න කියලා තියෙන්නේ කියලා කිව්වොත් අපිට තේරෙන්නේ නැහැ ඒ කාලේ මොකද්ද කියලා. නමුත් දැන් කාලේ තේරෙනවා අපි රම්බෝ පීය හදුවන් පස්සේ. ඒතකොට ඒ වගේ බයිබලයේ ව්‍යංජනෙන් දෙවනවාසේ ගොඩාක් දේවල් ලියලා තියෙනවා අපිට තේරෙන්නේ නැතිඳයි අපිට මේ බයිබලයේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ වගේම බයිබලයේ කියවන සෑම කෙනෙක්ම කියවනකොට මේ බයිබලයේ තමුන්ගේ මනස කෙලින්ම යන්නේ අවුරුදු 5000කට 6000කට.
ඒතර අන්නේ ඒ නිසා අපිට යම්කිසි ප්‍රශ්නයක් එනවා මේක කියවගෙන යනකොට අපි හිතන්නේ දුවන්නේ වෙන දිහාවක් ඉඳලා. හොඳයි. ඒ වගේම තව එකක් කියන්න ඕන. දැන් මම උදාහරණයක් කියලා මේක මේ අපි හිතමුකෝ උපකල්පනයක් විදියට මීට අවුරුදු 40කට 45කට පෙර කවුරු හරි කෙනෙක් උදාහරණයක් මම දන්න කෙනෙක් මරුණා කියමුකෝ. දැන් ඊට පස්සේ මම ආධාරියට හරි මැරෙනවා. මැරිලා අපි දෙන්න මේක උපකල්පනයක්. කොයි හරි ලෝකයකද අපි දෙන්න හම්බෙච්චම මගේ පරණ යාළුවා කියනවා කොහොමද කියලා. ඒතකොට මම කියනවා දැන් හොඳයි කොහොමද ලෝකේ කියලා. එයා මගෙන් අහපුවම මම එයාට කියනවා ආ ඉන්න කාලේ වගේ නෙමෙයි හරි දියුණුයි. මේ දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් තියෙනවා මේ පොඩි මේ අතර ගන්න චූටි එකක් තියෙන ඒක ටෙලිෆෝනයක් ඒකෙම නම්බර ගහලා ලෝකයේ ඕන තැනකට තප්පරෙන් කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒකෙන් පින්තූර අරින්න පුළුවන් තව කෙනෙකුට ඒකෙන් වීඩියෝ එකක් අරින්න පුළුවන්. ඒකෙන් තව කෙනෙකුට සින්දුවක් අරින්නයි කිව්වොත් ඒ මනුස්සයා ජීවිතේට පිළිගන්නේ නැහැ. මොකද එයාට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. එයා ජීවත් වෙලා මරණ කාලේ. හැබැයි යම් මේකකින් මම එයාට මෙහෙම කිව්වොත් එයා පිළිගන්නවා. මොකද එයා මරණ කාලේ අපිට තිබිච්ච දුරකථන පහසුකම් ඉතාම අඩුවෙන් තිබුණේ. අපි ඉන්න නගර ප්‍රදේශයකින් ඉඳලා වෙන නගරයකට කෝල් එකක් ගන්නවා නම් අපි එක්ස්චේන්ජ් එකට ඉල්ලලා අපිට මේ නම්බරේ අරන් දෙන්නයි කියපුවම එක්ස්චේන්ජ් එකෙන් ඒගොල්ලෝ අපි අරන් දෙනකම් වවුලෙක් වගේ එතනට වෙලා එල්ලිලා ඉන්න ඕන. මොකද කොයිලා කතා කරයිද අපි දන්නේ නැහැ. හැබැයි මම එයාට කිව්වොත් දැන් ඔයා ඒ කාලේ වගේ නෙමෙයි දැන් අපිට ඕන තරකට ලංකාව එකපාර ගන්න පුළුවන් කියලා කිව්වොත් සමහරට එයා විශ්වාස කරනවා. මොකද එයාගේ තිබිච්ච දැනුම හැටියට. ඒ වගේම තමයි තව එකක් කියන්න ඕන. දෙවියන් වහන්සේ ඒ අනාගතයේදී සිදුවෙන දේවල් දෙවියන් වහන්සේ කීපු ඒ වලින් අනාගතයේ සිදුවෙන දේවල් දැන් මම උදාහරණයක් ඉස්සලා ඔයගොල්ලන්ට කිව්වා මේ රම්බෝ පීය ගැන. දැන් මේ රම්බෝ පීය බයිබලයේ කොහරි ඒ වගේ මම කිව්වා වගේ පීය එක කෑලි කළු තොල් විතර කපලා එහෙම තියනවා කියලා කිව්වනම් ඒක දෙවියන් වහන්සේ ඔප්පු කරන්න ඕන අනාගතයේදී. මෙහිදී තියෙන විශේෂම දේ තමයි දෙවියන් වහන්සේ බයිබලයේ කියලා තියෙන සෑම කාරණාවක්ම විශේෂම ලෝක අවසානයේ සිදුවෙනවා කියලා දෙවියන් වහන්සේ ඒ කාලේ ඉඳන් ලියපුවා. උන්වහන්සේ ඔප්පු කරන්න මං කියපුවා ඒ විදිහටම වෙනවා කියලා ඔප්පු කරන්න තියෙන එකේ මූලිකම දේ දෙවියන් වහන්සේ ඒවා නිපදවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේම තෝරගත් ජනතාවගෙන්. ඔවුන් ලව්ව තමයි ඒ නිෂ්පාදනය කරලා තියෙන්නේ. උන්වහන්සේගේ එකකින් හරි කියලා පෙන්වන්න. එතකොට දැන් අපි මේ බයිබලයේ කියවගෙන යනකොට දැන් අපිට මේක ගෙනල්ලා පෙන්වන්න වෙනවා අතීතයේ සිදුවීම් මේ වර්තමානයේ වෙන සිදුවීම් සහ අනාගතයේ තියෙන සිදුවීම් විදිහට. නමුත් දෙවියන් වහන්සේ මුලින් බයිබලයේ ලියනකොට ලිව්වේ කෙලින්ම අනාගතයේ සිදුවෙන හැම දෙයක්ම අනාගතයේ සිදුවෙන දේවල් හැටියටයි. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මෙහෙම දැන් අපි බයිබලයේ කියවන යනකොට අපිට තේරෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනවා. එතකොට මරියතුමීට ගාබ්‍රියෙල් දෙවියන් ඇවිල්ලා මංගලම් කියනවා. මංගලම් කියනන් පස්සේ යනවා ඇගේ සහෝදරියක් බලන්න එලිසබෙත්ව. එතකොට දරුවා කුසේ පැන නැග්ගා. ඊට පස්සේ එයාට දඩු කම්බිනි ඉන්නවා කියපම ජොසෙතුමා ගැන කලකිරීලා වෙච්චාම දෙවියන් වහන්සේ කියලා නෑ නෑ ගැන බලන්න එපා කියපුවම ඒක ඊට පස්සේ නිරාවරණය හරි ගිහිල්ලා ඊට පස්සේ ජේසු බබා ලැබෙන්න ඉන්නකොට සංගණනයක් ඉඳලා බෙත්ලේමට යනවා. ඒ බෙත්ලේමට ගියාම ජේසු බබා ඉපදෙනවා කියලා. දැන් අපි ඒක උණු හින්දයි කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 700කට ඉස්සලා කියලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ එනවා කියලා. එතකොට අන්න ඒ වගේ හැම දෙයක්ම බයිබලයේ අවුරුදු 1000 ගානකට ඉස්සරහට 400කට 500කට ඒ වගේ ලියලා තියෙනවා. නමුත් දැන් ඒවා වීගෙන යනකොට අපිට තේරෙන්නේ මේ ඒවා වුණා කියලා. එහෙම නෙමෙයි හැම දෙයක්ම දෙවියන් වහන්සේ බයිබලයේ තියෙන අනාගතයට වෙන දේවල් විදියට. ඒ හේතුවෙන්ද දැන් ඒ කාල පරිච්ඡේදයක් ගියාම ඒවා අතීතයට යනවා. අපි මේ ජීවත් වෙන කාලේ සිදුවෙන දේවල් වර්තමානයේ සිදුවෙන විදියට එනවා. ඊට පස්සේ ඉස්සරහට තියෙන දේවල් අනාගතයේ විදියට වෙනවා. ඒ නිසා මම දැන් කැමතියි ඔයගොල්ලන්ට කියන්න මේ බයිබලය දැන් කොටස් තුනකට බෙදිච්චාම අතීතයේ වෙච්ච කාරණා 13කුත් මේ අපි ජීවත් වෙන වර්තමානයේ සිදුවෙච්ච 10කුත් අනාගතයේදී සිදුවෙන කාරණා 9කුත් මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ කලින් අනාගතයේ සිදුවෙන විදිහට ලියලා තියෙන්නේ. යසායා, දානියෙල්, ජෙරමියා, එසකියල්, සකරියා, ඒ වගේම ගීතාවලියේ පරණ ගිවිසුම ඔක්කොම ලියලා තියෙනවා. අලුත් ගිවිසුමට අයිති වෙනවා ජෝන් තුමාගේ ඔවිසින් ලියපු එලිදරව් පොතේ. හොඳයි. තව මම විශේෂ කාරණාවක් කියන්න ඕන මේ බයිබලයේ කියදී ගොඩාක් අයට එච්චර පැහැදිලි වෙන්නේ නැති කාරණාවක් කියන්න ඕන. දෙවියන් වහන්සේ
බයිබලයේ හුඟක් තැන්වල ලියලා තියෙනවා මේ නෙබුකඩ්නේසර් කියලා රජ කෙනෙක් ගැන. එහෙම කෙනෙක් කොහෙවත් ඉඳලා නැහැ. නමුත් ඒ දේ පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ මම ඉස්සලා කිව්වා වගේ අනාගතයේ අවුරුදු 10 ගානක් ඉදිරියට වෙනකොට ඒ සඳහා මොනියම් කාර්යයක විනාශකාරීක් යවනවා නම් එහෙම නැත්නම් විනාශය කරන්න එක්කෙනෙක් මේ ඕඩර් එක දෙනවා නම් අන්න එයාට තමයි දෙවියන් වහන්සේ බයිබලයේ එක එක තැන්වල ලියලා තියෙන්නේ නෙබුකඩ්නේසර් කියලා. ඒ වගේම තව තැනක කියනවා බෙන් හදද්ගේ කියලා. ඒ බෙන් හදද්ගේ කියන එකෙන් තේරුම් කරන්නේ යම් පාලකෙක් රටක රාජ්‍යයක හමුදාවක පාලකයෙකුටයි ඒක කියන්නේ. එතකොට තව තැන්වල කියනවා ගෝක් රජ කියලා. ඒ ගෝක් රජ කියන එකෙන් ඇත්තටම හඳුන්වන්නේ පදවිය. ඒ පදවියක් දරන කෙනෙකුට තමයි අගමැති කෙනෙක්, රජ කෙනෙක්, ජනාධිපති කෙනෙක්, ඒ වගේ අයට තමයි ඉන්නේ. දැන් මේ අපිට බයිබලයේ ලියනකොට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බයිබලයේ ලියපු එම දිවස්වල මේ අද දැන්ට ඉන්න ලේඛකයෝ වගේ කියන්නේ දක්ෂතාවයෙන් ලියපු කට්ටිය නෙමෙයි. එතනදී ඒ ලිවීමේදී යම් යම් අඩුපාඩුකම් තියෙනවා. එතනදී පැහැදිලිව ලියලා නැහැ. කොයි වෙලාවකද කියන එක ඒ ලිවීමේදී තියෙන ප්‍රශ්න කියන තමයි මේ අපි හැමෝටම බයිබලයේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න මම මෙහෙම කියන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේදී ඉපදුනන් පස්සේ මේ බව රජතුන් කට්ටුවක් ගිහිල්ලා හෙරොද් රජතුමාගෙන් ආපුවම හෙරොද් රජතුමා උපායක් හදලා කියන හරි ඕගොල්ලෝ ගිහිල්ලා බලලා මටත් කියන්න මමත් ගිහිල්ලා එතුමාව වඳින්න ඕනයි කියලා කියනවා. කියපුවාම මතෙව් පුතේ සුවිශේෂ ලියලා තියෙනවා විශේෂම සුවිශේෂ වාක්‍ය හතර දෙනාගෙන් විශේෂම මතෙව්තුමා ලියලා තියෙනවා. මේ මතෙව්තුමා ලියපු එක උපයෝගී කරගෙන තමයි අපේ කතෝලික සභාව පවා ස්වාමීලා හැමතැන්වලම ඒ වැරදි විදිහට ඒ තේරුම ඇතුව කතා කරන්නේ. ඒකෙදි කියනවා මතෙව්තුමා ලියලා තියෙන හැටියට තියෙන්නේ රජවරු පිටත් වෙලා ගියන් පස්සේ පිටත් වෙලා ගියා ඊට පස්සේ ලියනවා හෙරොද් රජතුමා දේව කුමාරයා මරන්න යනවා ඒ හින්දා ජොසෙතුමාට ඉක්මනට අරගෙන යණ්ඩයි කියලා මිසර දේශයට යණ්ඩයි කියලා කියනවා. එතකොට මෙතන ලිවීමේදී ලියපු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජොසෙතුමාට දෙවියන් වහන්සේ රාත්‍රියේ සිහිනයකින් දන්නනවා ඒක කියලා. එතකොට ඒ සිහිනෙන් දැකපු රැය තමයිම පිටත් වෙන්නේ. නමුත් දැන් මේ බයිබලයේ අපිට කියවගෙනට අපිට පැහැදිලි වෙන්නේ හරියට 25 වෙනිදා ඉපදුණා ක්‍රිස්තුස් වහන්සේ 26 නැත්නම් 27 වෙනිදා පිටත් වෙලා ගියයි කියලා. එහෙම නෑ. ඒක නෑ කියලා තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා. හෙරොද් රජුගේ මේ රජතුන් දෙනා ආපහු එනකම් බලන් ඉඳලා නැතිකමට අන්තිමට කාලයක් ගෙවිලා ගියාම එයාගේ ශාස්ත්‍රවන්තයෝ අඩගාලා එදා මේ වල්ගතාරුකව දැක්කේ ගණන් බලලා ඒගොල්ලෝ කියනවා යාගේ හමුදාවට කියනවා ඔබලා ගිහිල්ලා ඒ ඉන්න ඔක්කොම පිරිමි දරුවෝ අවුරුද්දක් වයස අය මරන්නයි කියලා. දැන් එහෙම හෙරොඩ්ට මරන්න ඕන කමක් තිබුණා නම් දැන් අපේ බයිබලයේ අපි තේරුම් ගන්න තියෙන විදිහට මේ දවස් දෙකෙන් තුනෙන් පිටත් උනායි කියලා කියනවා නම් හෙරොඩ් කියන්න ඕනේ නැහැ අවුරුද්දක ළමයි මරන්නයි කියලා. එයාට කියන්න පුළුවන් මාස දෙකේ තුනේ මේ ඉපදිච්ච වගේ ඉන්න උන් බලලා මරලා දාපල්ලා කියලා. එහෙම කිව්වේ නැහැ. කිව්වේ නැත්තේ පැහැදිලිව තේරෙනවා ජොසෙතුමා මාස 6-7ක් එතන ඉඳලා තමයි මිසර දේශයට පිටත් වුනේ. අන්න ඒ වගේ බයිබලයේ ලියනකොට ලියපු දේවල් අපිට තේරුම් ගන්න බැරි විදිහට ලියලා තියෙනවා. අපි ඒ හින්දා ඉන්පසු කියලා කියපු ගමන් අපි හිතනවා මේ වෙච්ච ගමන්ම දැන් මේ වෙන්නේ කියලා. නමුත් ඒවා ගොඩාක් කාලෙකට පස්සේ වෙන ඒවා අර ලියන ලේඛකයාගේ ලිවීමේ ක්‍රමයේ ප්‍රශ්නයක් උඩ තමයි අපිට ඒ දේ හැංගෙන්නේ. මම අර කලින් කිව්වා දෙවියන් වහන්සේ බයිබලයේ ලියලා තියෙනවා නාම මාත්‍ර විදියට නෙබුකඩ්නේසර්, එතකොට බෙන් හදෙද්, අනිත් එක්කෙනා ගෝග් රජ කියලා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ සාතන්ට කීප තැනකම සාතන්ව ලියලා තියෙනවා දෙවියන් වහන්සේ සාතන් ගැන. දැන් මේ සාතන් කියන එකේ දෙවියන් වහන්සේ මේ බයිබලයේ ලියන තැනක මම එකම සාතන් නෙමෙයි. එතකොට එක අවස්ථාවෙදී වෙන දේවල්ට. එතකොට අර මම කලින් තුන් දෙනෙක්ගේ ඒකොල්ලන්ගේ විස්තර දුන්නා වගේ මේ සාතන් කියන එකෙන් දෙවියන් වහන්සේ අදහස් කරන්නේ යම් කිසි දෙයකට දුර්පරීක්ෂාවට ලක් කරනවා නම්
එහෙම නැත්නම් පාපයට පොළඹවනවා නම් එයාට තමයි සාතන් වශයෙන් බයිබලේ ලියලා තියෙන්නේ. දැන් එහෙම කියපුවම ඔයගොල්ලෝ හිතන්නේ ඒකට පිස්සු කියලා. මේ මට දැන් මම ඒකට හොඳම උදාහරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න. එහෙමනම් මේ දැන් සති කීපෙට ඉස්සලා අපේ ඉරිදා සුවිශේෂයට කිව්වා ක්‍රිස්තුස් වහන්සේ මහා බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ඒගොල්ලන්ට කියනවා මම ඔයගලත් එක්ක තව වැඩි කාලයක් ඉන්නේ මම යන්න ඕන. ඒ වගේම තමයි මාව ඊශාලවරුන් අල්ලලා මාව බාර දෙනවා මම දඬුවම් විඳින්න ඕන මම දුක් විඳින්න ඕන කියද්දී පේදුරුතුමා පඩපුකමක් කියනවා එහෙම හරියන්නේ නැහැ ස්වාමීනි අපි ඉන්නවා අපි බලා ගන්නම් කියනවා. එහෙම කියද්දී ක්‍රිස්තුස් වහන්සේ කියනවා සාතන් 50කට කියලා. දැන් ඒක පේදුරු සාතන්ද එහෙනම් දැන් ඔයගොල්ලෝ මේ හිතන විදිහට වෙන්න ඕන එහෙනම් පේදුරු කියන්නේ සාතන් කියන්නේ යක්ෂය. එතන පෙන්වු කරන්නේ මොකද ක්‍රිස්තුස් වහන්සේ එතන සාතන් කියන එකෙන් අදහස් කරන්නේ මාව දුරු පරීක්ෂාවට පත් කරන්න එපා. මාව හිතසනසලා මාව මේ තත්ත්වෙන් මුදවට හදන්න එපා. අන්න ඒකට ක්‍රිස්තුස් වහන්සේ සාතන් කියන එක පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ මම ඔබට කලින් කිව්වා වගේ බයිබලයේ මේ සාතන් නෙබුක්නේසර් බෙන්හදද් ගෝග් රජ කියන එක ඒ අවස්ථාවවලට පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි. මම දැන් පටන් ගන්න මම කලින් කිව්වා වගේ අතීතයේ සිදුවෙච්ච කාරණා 13ක් ගැන. එතනදි මම එක දෙයක් කියන්න ඕන බයිබලයේ බොහෝ තැන්වල අපිට කියන ක්‍රිස්තුස් වහන්සේ දවස් 40ක් නිරාහාරව හිටියා. එතකොට මෝසස් මිස්ර දේශයෙන් ඉඳන් ඊශ්‍රායල් දේශයට ජනතාව අවුරුදු 40ක් කරන් ආවා. එතකොට මිස්ර දේශයේ වහල්ලු විදිහට අවුරුදු 400ක් හිටියා. මේ හැමතැනම 40 400 වගේ යන්නේ. එතකොට ඔබ ඔක වර්ධවා තේරුම් ගන්න එපා මේ 40 කියන්නේ හරියටම ගණන් කරලා 37 38 39 40 හරියටම 40 නෙමෙයි. අර ෂයිලොක් මාස්ටර් 40 වගේ හරියටම රාත්තල නෙමෙයි. මෙතනින් පෙන්වුම් කරන්නේ බයිබලයේ දෙවියන් වහන්සේ මේ දවස් 40 අවුරුදු 40 අවුරුදු 400 එක්තරා පරාස කාලයක් කියන එක පෙන්වන්න හදන්නේ. එතනදී දවස් 40 ගත්තොත් දවස් 25 28 30 32 35 38 40 42 45 48 50 එහෙම වෙන්න පුළුවන්. දැන් එහෙම කියපුවම ඔයගොල්ලෝ හිතයි නෑ මට මම මේ පිස්සු කියනවා කියලා. මම ඒකට උදාහරණයක් දෙන්නම්කෝ. අපි හිතමු අපි කොහරි ගමනක් යනකොට මේ දුර පළාතකට ගියාම අපි ඒ ඉන්න කාගෙන් හරි අහනවා අංකල් වාහනේ නවත්තලා අහනවා මේ අර අහවල් තැනට යන්න කොච්චර තව යන්න ඕනද? එතකොට මේ මනුස්සයා කියනවා වැඩි දුර නෑ හුවක් දුර යන්න කියලා කියනවා. එතකොට මේ හුවක් දුර මේ 40ට හා සමානයි. මොකද හුවක් කියපුවාම අපි දැන් මෙතනට 10 දෙනෙක් අඬ ගාලා පොලිමේ තියලා දැන් එක එක නා හු කියන්නේ කියපම එක්කෙනෙක් ලයිට් කරු දෙකක් දුරට ඇහෙන්න කෑ ගහයි. තව එක්කෙනෙක් ලයිට් කරු 4කට දුරට හු කියයි. තව එක්කෙනෙක් 5කට කියයි. එතකොට මේ එක්කෙනාගේ තියෙන මේ පපුවේ තියෙන ශක්තිය අනුව තමයි මේ හුව නිකුත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ 40 කතාවක් කියලා තියෙන්නේ. මම මේක විශේෂයෙන්ම මෙතන පැහැදිලි කරන්න ඕන ඔයගොල්ලන්ට මම ඉදිරියේදී ඒක ඔප්පු කරලා පෙන්නන්න කොහොමද කියලා. හොඳයි. අතීතයේ සිදුවුණා කාරණා 13ක් හැබැයි ඒක ඒ වෙලාවේ දැනන්ස ලිව්වේ අනාගතේ නමුත් ඒක දැන් අතීතයට ගිහිල්ලා. දෙවියන් වහන්සේ කතා කරනවා සති 70ක් ගැන. කතා කරන්නේ කවුරු මාගෙන්ද? දිවස්වල දානියෙල් මාර්ගයෙන්. දානියෙල් 9 පරිච්ඡේද 24 කියනවා දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා දැන් මෝසෙස් මිස්ර දේශයෙන් ජනතාව බේරගෙන අර කරන්න තියෙන මැජික් 10ක් කරලා ඉවරලා දැන් යන්න පිටත් වෙච්චාම රතු මූද දෙබෑ කරගෙන මෝසෙස්ට කියනවා උඹ මේ අද පිටත් වෙන දවසේ ඉඳලා ඊශ්‍රායල් දේශයට යනකම් ඊට පස්සේ ගිහිලා ඒ ඊශ්‍රායල් දේශේ ගොඩනගාගෙන ඉන්න මම මුළු සති 70ක් දෙනවා. ඒ සති 70 දෙවනස කොටස් තුනකට බෙදලා දෙනවා. කොහොමද බෙදලා දෙන්නේ? පළමුවෙන් කියනවා සති 7ක්ද නැවත සති 62ක්ද තව සතියක්ද දෙනවා කියලා. එතකොට දෙවියන් වහන්සේ කියනවා මේ ඊශ්‍රායල් ජනතාවට එක දවසක් කියන්නේ අවුරුද්දක් කියලා. දැන් මෙහෙම කියපුවම ආයෙත් ඔයගොල්ලෝ මට hina වෙයි. මේ මම මොනවද කියන්නේ කියලා. මේ මං කියන කතාවක් නෙමෙයි. ඕගොල්ලන්ට පුළුවන් බයිබලයක් තියෙනවනේ කියලා එස කියලා 4 5 6 වාක්‍යවල කියලා බලන්න දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. ඊශ්‍රායල් ජාතින්ගේ එක එක දවසක් අවුරුද්දක් වශයෙන් ගණන් ගන්නේ කියලා. මේ කතාවම ගණන් කතාවේ පොතේ ගණන් කතාවේ 14:34 කියනවා. මේවා ලියාගෙන ඔයගොල්ලෝ බලන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද. මම අද කතා කරන සෑම දෙයක්ම බයිබලයට අනුයුක්තව කතා කරන මිසක් මගේ අතින් පයින් දාන් කතා කරන දේවල් නෙමෙයි. එතකොට මෙතන පැහැදිලිවම දෙවියන් වහන්සේ කියනවා
පළමුව සතිය 7ක්ද ඊළඟට සතිය 62ක්ද තව සතියක්ද දෙනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ පළමු සතිය 7 තමයි දැන් අපි අපි ගණන් ගමු මෙතන ඉඳගෙන මම දැන් කලින් කිව්වා දවසක් අවුරුද්දක් විදිහට ගණන් ගන්න. එතකොට සතිය 70 වැඩි කිරීම 7න් 4 7 49 කියලා අවුරුදු 490ක් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශේ පාලනය කරන්න උන්ට දෙනවා කියලා. එතකොට පළවෙනි 7 වැඩි කිරීම 7 කියන්නේ 4 7 49. එතකොට දැන් මෙතන පැහැදිලිව තියෙනවා දැනස මේ කඩලා දීලා තියෙන සතිය 7ක් සතිය 62ක් සතියක් කියලා 4 7 49ක් වෙච්චාම දැනස මේ කියන්නේ උඹලා අද මේ පිටත් වෙන දවසේ ඉඳන් මිසර දේශේ ඉඳන් ඊශ්‍රායල් දේශයට යනකම් මම අවුරුදු 47ක් කල් දෙනවා කියලා. එතකොට පැහැදිලිව තේරෙනවා බයිබලයේ අපිට කියවනකොට අවුරුදු 40ක් ඊශ්‍රායල් දේශෙන් ගියයි කියලා මිසර දේශේ ඉඳන් මෙතන පැහැදිලිව දැනස කියලා තියෙනවා 47කින් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ කියනවා අපි දැන් අර සතිය 70 වැඩි කරපුවා මම කියන්නේ අවුරුදු 490යි කියලා. ඊට පස්සේ ඒ දානියෙල් දිවස් ප්‍රසාදිවරගේ එතන කියලා තියෙනවා මේ 490න් 453ක් ගියාම ආලේපන තරත්තා එනවා කියලා. ආලේපන තරත්තා කියලා මෙතන හඳුන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේ. බලන්න මේක ලියලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 700කට ඉස්සෙල්ලා. ඊට පස්සේ කියනවා ඒ උඹලට දුන්නු අවුරුදු 490න් 453 ගා බාලපන තරත්තා එනවා. ඒ ආලේපන තරත්තා ඇවිල්ලා 483ක් යනකොට උඹලා විසින් උන්වහන්සේ සිනලලු ලබනවා කියලා. මරණ දානවා කියලා. බලන්න ඒක ඒ විදිහටම ක්‍රිස්තුස් වහන්සේ ඒකොල්ලෝ ඇවිල්ලා 453න් උපත ලැබුවා. ඒ වගේම 483 දී උන්වහන්සේ කුර්සියෙන් ගහලා මැරුවා. මේ දෙවියන් වහන්සේ ගණන් ගිලව් දෙනේවා හරියටම හරි. ඒකයි ඒකේ සිදුවීමේ තියෙන ඊටාම වටිනාම දේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පැමිණීම උන්වහන්සේ එන්නත් ඉස්සෙල්ලා ඉඳන් ගණන් කතාවේ තව තැනක කියලා තියෙනවා. ගණන් කතාවේ බාලන්ගේ අවසාන අනාවැකියේ 24 වෙනි පරිච්ඡේදයේ 17 මෙන්න මෙහෙම කියනවා. ඒ බයිබලයට මනුව මෙහෙමයි කියන්නේ මම එතුමන් දකිමි ඒත් දැන් නොවේ. මට එතුමන් පෙනේ ඒත් ළඟපාත නොවේ. ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායානු ඇත. ඊශ්‍රායල් වංශයේ ජයකොන්තයක් මතුවනු ඇත. එතනක් කියන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැනයි. එතකොට තව තැනක මේ ඊශ්‍රායල් මිස්ර දේශේ ඉඳන් ඊශ්‍රායල් දේශයට මෝසස් තුමා කට්ටියක් රැගන් එනකොට එක්තරා කාල පරිච්ඡේදයේදී මෝසස් තුමා කුෂ් ජාතික ස්ත්‍රියක් සරණ පවා ගන්න යනකොට මේ ඔහුගේ දෙවනිය වන ආරෝන් සහ මරියම් කියන ස්ත්‍රිය මෝසස්ට හොඟක් ආඩිපාඩ කියනවා. ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් කියනවා නම් කීචොක් පාරක් දානවා. මේක දෙවියන් වහන්සේට ඇහිලා දෙවියන් වහන්සේ මේ තුන් දෙනාටම අඬ ගහලා වෙන තැනකට එන්නයි කියලා ඉතා තදලෙස මේ කට්ටියට මේ දෙන්නට අවවාද කරනවා. අවවාද කරලා කියනවා මේ මම මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ජනතාවගෙන් විශේෂයෙන්ම තෝරාගත්ත මිනිසෙක් තමයි මෝසස් කියන්නේ. ඒ හින්දා මෝසස්ට ඒ වගේ ඒවා කියන්න උඹලට විදියක් නැහැ කියලා අවවාද කරනවා. ඒ අවවාද කරලා එනකොට මොකද වෙන්නේ? මාරියම්ට මුළු ඇඟේම කුෂ්ඨයක් ඇදලා තනිකර සුදු පාටට මතුවෙනවා. ඉතින් ඒකත් ඒ විදිහටම වුණා. ඒක ඔයගලන්ට බලන්න පුළුවන් ගණන් කතාවේ 12 8 වෙනි පදේ ඉඳන්. ඊළඟට මේ දේ වෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ කියලා තිබුණා පළවෙනි දේව මාලිගාව. සලමන් රජුණන් විසින් හදපු පළවෙනි දේව මාලිගාව කඩලා බිඳලා දානවායි කියලා එසේකේල් 7 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් කියනවා. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒකෙත් අර මම කලින් කිව්වා වගේ විනාශකාරී කියනවා කියපුවාම දෙවියන් වහන්සේ දැන් නැහැනේ තව අවුරුදු 500කින් ඉන්නවා කියලා මේ වගේ රජ කෙනෙක් අන්න ඒ වගේ විනාශකාරී කියනවා කියනවට තමයි මම කලින් කිව්වා වගේ නෙබුකඩ්නේසර් කියන එක කියන්නේ. මෙතන දෙවියන් වහන්සේ කියනවා මම බැබිලෝන් වලින් ඒ කියන්නේ අද අපි පාවිච්චි කරන ඉරාකේ ඒ බැබිලෝන් වල ඉන්න නෙබුකඩ්නේසර් මං ඒවල පළවෙනි දේව මාලිගාව විනාශ කරලා දානවා කියලා. ඒ වගේම ඒ දේ වුණා. ඊළඟට ගීතාවලියේ අවස්ථා කීපයකම ක්‍රිස්තුස් වහන්සේ
කුර්සගස්සේදී කියන දේවල් කලින් කියලා තියෙනවා. ජේසුස් මේ ලෝකෙට එන්න අවුරුදු ගානකට සරහාර්ශයට වගේ ඉස්සල්ලා ඒකේ ගීතාවලිය 22 දාවිද්ගේ ගීතේ කියනවා මාගේ දෙවියනි ඔබ මා අත්හැරිය මන්ද කියලා. එතකොට ඒක ක්‍රිස්තුස් වහන්සේම කුර්සගස්සේ ඉඳන් කියනවා. ඒ වගේම දාවිද්ගේ ගීතේම 22:16 ඔවුන් මාගේ අත්පා සිදුරු කළෝය. ඒකත් ඒ විදිහටම කියලා තියෙනවා. තව එකක් කියනවා දාවිද්ගේ ගීතේම 22:18 මගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තෝය ඒ සඳහා දාදු දනුවෝය කියලා. ඒ වගේම 8 වෙනි කරුණ හැටියට කියනවා ඔකොල දන්නවා ජුදාස් රිදී 30ක් අරගෙන ක්‍රිස්තුස් වහන්සේ පාවා දුන්නාන් පස්සේ ආපහු රිදී 30 ගිහිල්ලා ඊශ්වරවලට දීපම නායක පුජකවරුන්ට දීපම ඒකොල්ලෝ එක ගත්තේ නැහැ මේක ලේවලට මිස්ටයි කියලා ඒකොල්ලෝ ගබඩා ආපහු ඒකොල්ලන්ගේ ගබඩාවට දාගන්න නැතුව ඒකොල්ලෝ විදේශිකයන් මැච්චය වල්ලන්නයි කියලා ඉඩමක් ගත්තා. ඒ ඉඩමට නම දුන්නේ කුබුල්කෙත කියලා. ඒතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් ඉස්සල්ලා මේ කුබුල්කෙත ගැන ජෙර්මියාගේ දිවස් ප්‍රසේදවල කලින් ලියලා තිබුණා. ඊට පස්සේ ඒ ගැන ක්‍රිස්තුස් වහන්සේ උකුතු පස්සේ ඒක ලියලා තියෙනවා මතෙව්තුමාගේ 27. 9 වෙනි කාරණාව හැටියට දෙවන මාලිගාව කඩලා දාලා විනාශ කරනවා කියලා. ඒක කලින් ලියලා තියෙනවා අවුරුදු ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් ඉස්සෙල්ලා අවුරුදු 700කට වගේ ඉස්සෙල්ලා එසේකියල් 11:16යි. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ ඒ දේම ආපහු ප්‍රකාශ කළා කියනවා මම මේ මාලිගාව මේ දේව මාලිගාව ගලපට ගලක් නැති වෙන්න කඩනවායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ උන්වහන්සේ ප්‍රකාශ කරපු එක මතෙව් 24 1:2 පදේ තියෙනවා. මාර්ක්තුමාගේ සුවිශේෂයේ 13:1-2 තියෙනවා. ලූක්තුමාගේ 21:5-6 තියෙනවා. මේ ඔක්කොම කියලා තියෙන්නේ මේ දෙවන මාලිගාව කඩාව බින්දින එක. දැන් දෙවනි මාලිගාව කඩාව බින්දේ ක්‍රිස්තුස් මේක හැදුවේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 538කට ඉස්සෙල්ලා හදලා දේව මාලිගාව පූජා කරේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 515කට ඉස්සෙල්ලා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගස්ත වෙලා ක්‍රිස්තු වර්ෂ 70 දී තමයි මේ රෝමේ ඉන්න අධිරාජ්‍ය වෙස්පසින් කියන එයාගේ පුතා එයාට ඉන්න බැරිඳ එයාගේ පුතාව එව්වා ඊශ්‍රායලයට මේ ඊශ්‍රායල් ජාතිකයන්ව පාලනය කරන්න. එයාගේ පුතාගේ නම තීසස් කියලා. තීතස් එයා හමුදාවක් අරගෙන ආවා. ඒ හමුදාව අරගෙන ආපුවාම එයාටත් එයාගේ හමුදාව පාලනය කරගන්න බැරුව ඒගොල්ලෝ තමයි මේ දෙවනි දේව මාලිගාව විනාශ කරලා දැම්මේ. ඊට පස්සේ දෙවනි දේව මාලිගාව විනාශ කරනන් පස්සේ 10 වෙනි කරුණ හැටියට කියන්න පුළුවන්. ඒ දෙවනි මාලිගාව විනාශ කරලා ඊශ්‍රායල් ජාතික දෙවියන් වහන්සේ පළව හැරිය මුළු ඊශ්‍රායලයම. හැබැයි ඊළඟට දෙවියන් වහන්සේ කියනවා ඒ විසිර ගිය ජනතාව මම නැවතත් එකතු කරනවා කියලා. ඒකක් කියලා තියෙන්නේ එසකියල් දිවස්පසාදීවරයාගේ 38 කියලා තියෙනවා. ඒ වගේම ලූක් 21:24 කියනවා. ඒ කියපු විදිහටම දෙවියන් වහන්සේ ආපහු ඒකොල්ලන්ව ගෙන්නවා 1948 මැයි මාසයේ 14 වෙනිදා. ඒ වුණාට අපේ මේ ලෝකේ ගොඩාක් මිනිස්සු හිතන්නේ ඊශ්‍රායල් ජාතියන්ට මේ ඊශ්‍රායල් කියන දේශය හම්බුනේ 1948 මැයි මාසයේ 14 වෙනිදායි කියලා. නමුත් ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 434කට ඉස්සෙල්ලා මේ ඊශ්‍රායල් දේශයට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ 1948 ආපහු ඒගොල්ලෝ එනකොට ඒගොල්ලන්ගේ නිජබීමට අවුරුදු 2382ක් වෙනවා. නමුත් මිනිස්සු හිතන්නේ මේ 1948 ඇවිල්ලා පලස්තීන මිනිස්සුන්ගේ ඉඩම බලහත්කාරයෙන් අල්ලගත්තයි කියලා. මෙතන සම්පූර්ණ වැරදි කතාවක්. මේකට මම උදාහරණයක් දුන්නොත් මෙන්න මේ විදිහට අපේ රටේ තිබිච්ච මේ LTT ප්‍රශ්නේදී යාපනයේ හිටපු කට්ටිය අපේ සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි බයේ මුස්ලිම් මිනිස්සුයි පුත්තල ප්‍රදේශයට ආවා. සිංහල මිනිස්සු ඒගොල්ලන්ගේ නෑදෑයෝ ඉන්න දකුණේ පැත්තට ආවා. දැන් මේ යුද්ධෙන් දිනෙන් පස්සේ දැන් සමාදාන වුණාන් පස්සේ මේගොල්ලෝ බය නැතුව මේගොල්ලන්ගේ ආපහු නිජ භූමියට යන්න ගියා යාපනයට මුස්ලිම් මිනිස්සුයි සිංහල මිනිස්සුයි. අන්න එහෙම යනකොට දැන් ඒගොල්ලෝ කියනවා දෙමළ කට්ටිය මේගොල්ලෝ මේ අපේ නිජ භූමිය අල්ලන්න එනවයි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ඊශ්‍රායල් වලට දැන් වෙලා තියෙන්නේ. 11 වෙනි කාරණාව හැටියට
දෙවියන් වහන්සේ තව කියනවා මම මේ විසිරකී ජනතාව ආපහු ගෙන්නුවෙන් පස්සේ ගෙන්නන එක විතරක් නෙමෙයි ඔවුන් ප්‍රබල જાතියක් කරනවා මේ ලෝකේ. කරලා ඔවුන්ට විරුද්ධ කවුරු හරි එනවා නම් ඔවුන්ට මම දඬුවම් දෙන්න ඔවුන්ට බලය දෙනවා කියලා. එහෙම කියන්නේ කොහෙද? එසකියල් 11 වෙනි පරිච්ඡේදය 17 කියනවා ආයේ ඒ 11 වෙනි පරිච්ඡේදෙ 20 ඉඳන් 34 අතරත් ඒ කතාව විස්තර කියනවා. ඒතකොට ඒක ඔප්පු කෙරුවා දෙවියන් වහන්සේ කොහොමද මේ මම ඕක ප්‍රබල જાතියක් කරලා ඔවුන්ට විරුද්ධ කවුරු හරි આવොත් ඔවුන්ට දුවන්න ගහනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒක එහෙම වුණා. 1948 මේ මාසේ 14 වෙනිදා මේ ඊශ්‍රායල් ජාතිකෝ නැවත වරක් ඔවුන්ගේ දේශයට ආපුවම පැය 24ක් යන්න ඉස්සෙල්ලා අරාබි රටවල් 5 ඊශ්‍රායලයට ගහන්න ආවා. ඒ ඔයගොල්ලෝ හිතන්නේ මේ අලුතෙන් ගෙදරකට බඩු වැඩගෙන ඇවිල්ලා බඩු තාම ගෙදර තියාගෙන පැය 24ක් යන ඉස්සෙල්ලා ගෙදර බඩු අස් කරන්නේ නැහනේ. ඒ වගේ මේගොල්ලෝ මේ විතා සුළු ආම්පන්න ටිකක් අරගෙන ආපු වෙලාවේ මේගොල්ලන්ට අරාබි රටවල් 5ක් ගහන්න ආවා. දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිර කරන්න මේ රටවල් 5ටම දුවන්න ගැහුවා. බලන්න මොනතරම් දෙවියන් වහන්සේ කියනවා මම මගේ ජාතිය කියන එක ඔප්පු කරනවා එතන. රටවල් 5ට දුවන්න ගහලා ඒගොල්ලන්ගේ ඉඩම් ඔක්කොම අල්ලගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ වැඳලා ආපහු ඉල්ලගත්තා. බලන්න මේ දෙවියන් වහන්සේගේ දේව වාක්‍ය කොච්චර ශක්තිමත්ද දෙවියන් වහන්සේ කියන ඒවා කියලා බලන්න. ඊළඟට 12 වෙනි කාරණා හැටියට දෙවියන් වහන්සේ ජෙරමියාගේ පොතේ ලියලා තියෙනවා අපි බාල් දෙවියන්ට ගඳ නමස්කාර කරනවා කියලා දෙවියන් වහන්සේ අතහැරලා. මේ බාල් දෙවියා කියලා කියන්නේ ඉරාකේ කලින් බැබිලෝන් වලින් පටන් ගත්ත ආගම. යක්ෂයා තනිකරම මෙහෙවපු ආගම. ඒතකොට දෙවියන් වහන්සේ කියන උඹලා ඒ දෙවිවරුන් පස්සේ යනවා කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කනගාටුයි අපි රෝමානු කතෝලික කට්ටිය පවා 80ක් විතර පිළිපදින්නේ මේ බාල් දෙවිවරුන්ගේ දේවල් ගැන. මේ ගැන ඔබට විශ්වාස නැත්නම් මගේ පාඩම් දෙකක් තියෙනවා බැබිලෝන් වරුන්ගේ ඉතිහාසය සහ කතෝලික සභාවේ ඉතිහාසය කියලා. ඒ පාඩම් දෙකෙන් මම පින්තූර සහ සෑම දේවල්ම ඇතුළත් වුණ ඔයගලන්ට එකෙන් මම පෙන්නනවා. ඊළඟට අන්තිමේකට කියනවා රූප වන්දනාව ගැන දෙවියන් වහන්සේ කියනවා ජෙරමියා දිවස් ප්‍රසදිවරගේ කියනවා ගීතාවලිය කියනවා එස්තරගේ කියලා තියෙනවා එසකේල් කියලා තියෙනවා හැමතැන් වලම කියලා තියෙනවා ඔයගලන්ට බලන්න ඕන නම් බලන්න ජෙරමියා 10 කියලා තියෙනවා ගීතාවලිය 115 කියලා තියෙනවා එස්තරගේ 6 වෙනි පරිච්ඡේදයේ හා 14 කියලා තියෙනවා එසකේල් 6 හා 14 කියලා තියෙනවා මේවා කියලා තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුන්ට අවුරුදු 450කටත් 600කටත් ඉස්සෙල්ලා. හොඳයි මම මේ කතා කරේ ඔයගොල්ලොත් එක්ක අතීතයේ සිදුවෙච්ච දේවල් ඒ වෙච්ච දේවල්. මම දැන් කියන්නේ මේ වර්තමානයේදී සිදුවෙච්ච දේවල් කාටවත් මේ වෙනකන් තේරිච්ච නැති මම මේක විශේෂයෙන් කියන්න ඕන. මේ එක කාරණාවක් හෝ දෙකක් ඇරෙන්න ඊටු සියලුම කාරණා මා විසින් ලෝකෙට ප්‍රථම වරට මේ කියන්නේ. මේ වෙනකන් කාටවත් මේ දේවල් ඔයාලට හම්බෙලා නැහැ මේ මමයි මේ දේවල් කියන්නේ. ඒවා මම කියන්නේ මේ නිකන් ආවට ගියාට නෙමෙයි මම ඔයගලන්ට මේවා ඔප්පු කරන්න ඕගොල්ලෝම බයිබලයේ කියවලා බලන්න. හොඳයි. මේ කාරණා 10න් පළවෙනි කාරණාව කතා කරන්නේ බැබිලෝන් ගැන. බැබිලෝන් කියන්නේ ඈත කාලේ බැබිලෝන් කියපු එක අද පාවිච්චි කරන්නේ ඉරාකයට. ඉරාකයේ රටට තමයි බැබිලෝන් කියලා කියන්නේ. ජෙරමියාගේ පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 14ට මේ ගැන කියනවා. මොකක්ද කියන්නේ? 11 වෙනි පදින්ද මෙහෙම කියනවා මේ මුළු දේශයේ පාළුවක්ද සහ විස්මයක් වන්නේය. මේ ජාතිය බැබිලෝනිය රජුට විරුද්ධව උතුරින් මගේ සේවකෝ නෙබුකඩ්නේසර් ගෙන්වන්නේ. මම කියන්නේ මෙතනත් මේ නෙබුකඩ්නේසර් ගැන කියනවා. ඒ කියන්නේ විනාශකාරී එනවා කියන එකයි එවනවා කියලා කියන්නේ. දෙවනාසි කියනවා මම බැබිලෝනිය රජුට ඒ කියන්නේ ඉරාකේ රජුට විරුද්ධව විනාශකාරී එවනවා කියලා. එතකොට ඊට අමතරව කියනවා බැබිලෝනිය රජුට අවුරුදු 70ක් සේවය කරන්න දෙවනාසි අවස්ථාවක් දෙනවා කියලා. ඒ අවුරුදු 70 සම්පූර්ණ වූ බැබිලෝනිය රජුට ඒ ජාතියටත් කාල්දියරුගේ දේශයට ඔවුන්ගේ අයිතිකම් නිසා දඬුවම් පමුණවා ඒ දේශයේ සදාකල් පාලු තැනක් කරන්නේ. ඒ පමණක් නොවේ එසේම ඔහුට නින්දාව සමච්චලයට පත් කරනවා කියලා. එතකොට කවුද මේ නෙබුකඩ්නේසර් කියලා කියන්නේ මෙතන? ඒ තමයි ඇමරිකාවේ ජෝර්ජ් බුෂ්. එතකොට
මේ බැබිලෝන් රජු කියන්නේ කවුද? සදාම් හුසේන්. දැන් ඔයගොල්ලෝ මේම කියපුවම බලන්න කියලා. ඔව් මේ සත්‍ය කතා කරන්නේ. දෙවියන් වහන්සේ කියනවා මම සදාම් හුසේන්ට අවුරුදු 70ක් පාලනය කරන්න කල් දෙනවා. ඊට පස්සේ විදේශී හමුදාවක් ගෙනල්ලා උඹට අවනම්බු කරලා උඹව මරණ දානවා කියලා. දැන් මෙහෙම කියපම ඔයගොල්ලන් හිතයි මේක මම මේ විහිළුවක් කියනවා කියලා. විහිළුවක් නෙමෙයි. ඔයගොල්ලෝ බලන්න සදාම් හුසේන් ඉපදිලා තියෙන්නේ 1930 අප්‍රේල් මාසේ 28 වෙනිදා. එතකොට ඇමරිකන් හමුදාව ඇවිල්ලා සදාම් හුසේන් මල්ලලා ඔහුගේ බෙලේ වැලදාලා මැරුවේ 2009 දෙසැම්බර් 30 වෙනිදා. ඔයගොල්ලෝම ගණන් හදලා බලන්න. ඒ මැරෙනකොට සදාම් හුසේන්ගේ වයස අවුරුදු 69යි මාස 9යි දවස් 2යි. බලන්න දෙවියන් වහන්සේ කියන දේවල් නිකන් කිරිගහට ඇන්න වගේ කියලා තියෙන දේවල්. එතකොට බැරි වෙලාවත් මාස 3ක් පහු වෙලා ඇමරිකන් හමුදාව අල්ලලා ඔහු මැරුවා නම් දෙවියන් වහන්සේගේ කතාව තනිකර බොරුවක් වෙනවා. එතකොට ඔහුට 71 වෙනවා. කියන්නේ ඒ දවස් පහු වෙච්චාම 71 ඉඳන් එතන ඉඳන් ගණන් ගන්න. බලන්න මේකේ කොච්චර දෙවියන් වහන්සේගේ කතාව ස්ථිර කරනවද කියලා මේකෙන් පේනවා. ඊළඟට එපමණක් නෙමෙයි. මේ දැන් කලින් කිව්වේ කවුද? ජෙරමියා කිව්වේ. දැන් ජෙරමියාට පස්සේ කියනවා යසයා දිවස් ප්‍රසාදිවර ඒ ගැනම මෙහෙම කියනවා. මේ දිවස් ප්‍රසාද දෙන්නේ කියන්නේ. දැන් යසයාගේ පොතේ 14 පරිච්ඡේදයේ අවුරුදු 4720 ඉස්සර මේක කියලා තියෙන්නේ. මෙහෙමයි කියන්නේ. දෙවියන්වහන්සේ කියනවා මම සදාම් හුසේන්ට ප්‍රබල රජෙක් වගේ රාජ්‍ය කරන්න කල් දෙනවා. ඒ වගේම ඔහුට වෙන ජාතිත් එක්ක සටන් කරලා ජය ගන්නත් දෙනවා කියලා. ජාතින් ජාතිනුත් පරද්දනවා කියලා තියෙනවා. ඒ වගේම කියනවා ඔහුට ඇත්තටම දැන් බලන්න ඔහුට ඒ කාලේ මානසිකත්වය තිබුණේ කොයිලත් යුද්ධ කරන්නනේ. අපි ඒ දවස්වල කොයිලත් යන ඉරාකේ ඉරානයේ යුද්ධෙම තමයි. ඒ යුද්ධෙම තමයි. ඔහුට යුද්ධ කරන්න තු ඉන්නම බෑ. ඒක කුඩු කුඩු වගේ වැඩක්. ඒ දෙවියන්වහන්සේ කීපින් දැන් මේ මිනිස්සු කරලා තියෙන මොනසට දොස් කියන්නත් බෑ. ඒතර කියනවා ඒ විතරක් නෙමෙයි ඔහු කාටවත් සරකාරියෙකුට නිදහසක් දුන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඔහුගේ රටේ මිනිහෙකුට සරකාරියෙකුට නිදහස් දුන්නේ නැහැ. ඊට අමතරව යසයා දිවස් ප්‍රදේශ කියනවා මම විදේශ සමුදාවක් ගෙනල්ලා ඔහු අල්ල ගන්නවා කියලා. එතකොට එහෙම වුණානේ. ඇමරිකාවෙන් ගෙනල්ලා ඔහු අල්ලගත්තා. එතකොට ඊට පස්සේ කියනවා උන්වහන්සේ එසේ කළ විට ඊර්ෂ්‍යාව සෙනග බබිලෝනියාව රජුට මෙසේ සරදම් කරනු ඇත. කුරිරුණු වැටි ඇත අනුන්ට පීඩා ගැනීමේ ශක්තිය ඔහුට තවත් නැත. සමිඳුන් දුෂ්ටයන්ගේ යස්තියත් නපුරු පාලකයාගේ බලයත් කෙලවර කර ඇත. මන්ද ඔහු යටත් කරගත් ධාතින් මහත් කෝපෙන් නොනවති තලා පෙලා පීඩා කළෝය. මනුෂ්‍ය ප්‍රීතියෙන් ගී ගායති. ඇත්තනේ ඔහු අල්ලගත්තාම මිනිස්සු ඔක්කොම ඉරාකයේ මිනිස්සුත් කොයිතරම් ප්‍රීතිුණාද කියලා ඔයගොල්ලන්ට මතක ඇති. ඔයගොල්ලන්ට මේවා බලන්න ඕනේ නම් මගේ ලෝක අවසානයේ පාඩමේදී මම මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට මගේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකෙන් මම මගේ පස්සේ ඉඳගෙන මගේ කතන්දරේ කියන එක මම ඔයගොල්ලන්ට මේ ඔක්කොම පෙන්නනවා. මම මේ වගේ ඉදිරිපත් වෙන්නේ නැතුව කැමරාව ඉදිරියට. එතකොට ඔයගොල්ලන්ට මේ විස්තරයි ඒ වෙච්ච පින්තූරුයි හැම එකක්ම මුළුම ලෝකාන්තයේ හැම දෙයක්ම ගැනම මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මොකද එහෙම පෙන්වුවේ නැත්නම් ඔයගොල්ලන්ට ඒ දේ හරියට ඉතර වදින්නේ නැති හින්දා. ඊට පස්සේ මෙහෙම කියනවා එහෙම අල්ලගෙන ඉන්නකොට එයා ඇවිල්ලා විදේශ හමුදාව ඇවිල්ලා අල්ලනකොට එයා කොහෙද ඉන්නේ කියලා කියනවා. එයා ඉන්නේ පාතාලේ කියලා. පාතාලේ කියන්නේ පොළොව යට. හිටියා නේද පොළොව යට? හැංගිලා හිටියේ පොළොව යට. ඉඳලා අල්ලගත්තේ පොළොව යට ඉඳලා. එතකොට එහෙම අල්ලලා මරණවත් කියලා කියනවා විදේශ හමුදාව කියන්නේ. ඊට විතරක් නෙමෙයි දරණන්සේ ලස්සන කතාවක් කියනවා මෙන්න මෙහෙම. ලෝකේ අන්රජවරුන්ට අනර්ග සෝන් බිම් තියනවා කියලා. ඒ කියන්නේ ලෝකෙ මැරිච්චාම මොනෑම රජ කෙනෙක් හරි අගමැති කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් මැරිච්චාම ඒගොල්ලන් වල්ලන්නේ අනර්ග සෝන් බිම් වල කියලා. එතකොට දෙවනවාසේ කියනවා මම ඔබ එහෙම සෝන් බිමක මේව කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා දැන් ලෝකෙ මොනෑම රජ කෙනෙක් අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් මැරුණාම එයාට හැමෝම ගරු බුහුමන් දීලා තමයි එයාව වල්ලන්නේ. ඒ විතරක් නෙමෙයි විදේශ රටවල් වලින් වෙන රටවල් වලින් ප්‍රභූවරු ඇවිල්ලා ජනාධිපති වගමතිලා ඇවිල්ලා තමයි මේ බලගෙදරට සහභාගී වෙලා මේ මිනිහ වල්ලන්නේ. දෙවියන් වහන්සේ කියනවා මම ඔබට ඒකක්වත් දෙන්නේ නැහැ. ඔබට මම අවනම්බු කරලා තමයි මරන්නේ. මරලා
ඊට පස්සේ උඹව වලලන්න එහෙම මම අන්රජුරු වගේ ගරුබුමන් දෙන්නෙත් නැහැ. ඒ වගේ හොඳ තැනක මේ වලලන්න ඉඩ දෙන්නෙත් නැහැ. මම ඔබ වලලන්නේ උඹත් එක්ක හිටපු අමුදාවේ මැරිච්ච අනිත් හේවායෙත් එක්ක වලලපු ගුණේ තමයි දමලා දාන්නේ කියලා. එහෙම වුණාද? උනානේ. ඒ විදිහටම මගේ ලෝක අවසාන එකේ මගේ ෆොටෝ පෙන්නන්නම් ඔයගලන්ට. එයා අනිත් අමුදායි මරපු ගුණේම දාලා වලලලා තියෙනවා. ඒ වගේම මිනියට කවුරුත් නැහැ. එයාගේ පල්ලියේ ඉන්න පූජකයන් කීප දෙනෙක් විතරයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ලස්සනම කතාවක් තව කියනවා. ඒකටම අනුයුක්තව එසයාගේ පොතේම එසයා ඒකෙම එක දිගටම තියෙනවා. ඔයගොල්ලෝ බයිබලයේ කියවලා බලන්න. ඊට පස්සේ දෙවනාසි කියනවා මම එච්චරකින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ඔබගේ පරම්පරාවේ එකෙකුටවත් මුතු මිත්තන්ටවත් දරුවෙකුටවත් ඉරාකේ ආයේ රජකම් කරන්න මම දෙන්නේ නැහැ කියලා. ඒක ඒ වගේම වුණා. අද ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එකක් අපිට හොයාගන්න නැහැ. කොහෙද ඉන්නේ කියලා. කොහොමද දෙවියන් වහන්සේගේ මේ බල පරාක්‍රමයේ උන්වහන්සේ කියන දේවල් සත්‍යයි කියලා ඔප්පු කරන්න හැටි. අන්න ඒකයි කියන්නේ අපිට දෙවියන් වහන්සේ කවුද කියන එක තේරුම් ගන්න. ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට මම කැමතියි කියන්න සිරියාව ගැන. සිරියාවේ දමස්කස් නුවරට වෙන සිද්ධියක් ගැන යසයා 17 පළවෙනි පදෙන්ම කියනවා මෙන්න මෙහෙම. බලව දමස්කස් නුවර නොතිබෙන ලෙස අහක් කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය. ආරෝහි නුවරවල් අත්හරින ලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් බයක් නොලැබ ළඟින එළු බැටළු රැල් වලට නිදාස දෙනවා කියලා. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේ කියනවා මම මුළු දමස්කස් නුවරම තනිකරම පාළු නගරයක් කරනවා. ඇත්ත වශයෙන්ම එහෙම වුණා. දැන්ට දමස්කස් නුවර තට්ටු 8 10 12 බිල්ඩින් තියෙනවා ගිනි පෙට්ටි වගේ ලක්ෂ ගාණක්. කවුරුත් මිනිස්සු නැහැ. ඔය ඉන්නවනම් මොකක් හරි සතෙක් සර්පෙක් තමයි ඔය තියෙන ගහක් වලක දෙයක් කාගෙන ඉන්නේ. මිනිස්සු නැහැ. ඒ කතාව දෙවනස් කිව්වා වගේ වෙලා තියෙනවා. මේකෙත් මේ බිල්ඩින් වල තියෙන දර්ශන ඔක්කොම මගේ ලෝක අවසානයේ මම පෙන්නලා තියෙනවා ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. හැබැයි එතනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙවියන්වහන්සේ මෙහෙම කියනවා. ඒ ඔක්කොම පාළු නගරයක් කෙරුවට අර බෙන්හදත්ගේ මම කියේ බෙන්හදත් කියන්නේ ඉන්න පාලකයා. ඒ බෙන්හදත්ගේ මාලිගාවට රට තියන්නේ නැහැ. ඒක ඒ කිව්වා වගේම හොඳට තියෙනවා. එයාත් ඉන්නවා හොඳට. නමුත් මුළු දමස්කස් නුවරම පාළුයි. කවුරුත් නැහැ. හිටපු මිනිස්සු එක එක රටවල් වලට ගිහිල්ලා අද ඒක තනිකරම පාළු ගොඩක් තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් නම් හොයාගෙන පින්තූර බලන්න මම මේ කියන දේ. එතකොට තේරෙයි මේ කතාව කොහොමද කියලා. හොඳයි. හතරවෙනි කතාව හැටියට දෙවියන්වහන්සේ මිසරයට දෙන දඬුවමක් ගැන කියනවා. මොකද එසයා 19 දෙවෙනි පදයේ ඉඳලා 7 වෙනි එකක් කියනවා. සමිදානෝ මෙසේ වදාරසේක මම මිසර දේශයේ තුලම රටවැසියන් අතර යුද්ධයක් ඇති කරන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරය අසල්වැසියන්ට විරුද්ධව පොළඹවන්නෙමි. මම මිසරවරුන් කුර පාලකෙක් අතර පාවා දෙන්නෙමි. නපුරු රජකෝ ඔවුන් කෙරේ රජකම් කරුණ ඇත මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මමය. ස්වාමීන් වහන්සේ වෙන මමයි කියන්නේ කියලා. එතකොට ඊට පස්සේ කියනවා එසේම නයිල් ගඟේ ජලයේ සිටි ක්‍රමයෙන් වියලී ගොස් දුගද හමනු ලැබේ. බලන්න මේ දෙවියන් වහන්සේ මේ කිව්ව ක්‍රමයේ හැටියට 2013 දී මේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති කියන්නේ මහ ජනතාව විසින් සර්වචන්දෙන් තෝරාපත් කරගත් මොර්ෂිව බලෙන් ඒ රටේ මේ හිටපු හමුදා පාලකයා විසින් ඒ ආණ්ඩුව බලෙන් අරගෙන එයා දැඩි ක්‍රූර පාලකෙක් විදිහට රට පාලනය කරද්දී යුරෝපීය රටවල කට්ටිය මෙයාට තර්ජනයක් කරනකොට මෙයා මොකද කරේ? එයාට හිතවත් තම විරුද්ධ පක්ෂයට කෙනෙක් ධම්මගෙන ඡන්දයක් තියලා එයා ජනාධිපති විදියට අපවපත් වුණා. එතකොට අරකොල්ලන්ට මොකද කියන්න බැරුව ගියා. එතකොට ඒ කියපු දේ ඒ විදියට වෙලා තියෙනවා. ඒ හමුදා පාලකයාගේ නම තමයි අබ්දුල් පටාල් සිසි කියලා. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ නයිල් ගඟ සිදෙන එක විතරයි අපිට බලන්න ඉන්න තියෙන්නේ. කවදා වෙයිද මේ ටලිත වෙයිද නැත්නම් ලෝක අවසානයේ වෙයිද කියලා. එතකොට පස්වෙනි කාරණා හැටියට මම කියන්න කැමතියි ලෙබනේට වෙච්ච සිදුවීමක් ගැන. මේ ඊපෙරද වෙච්ච පිපිරීම ගැන. මම මේක බයිබලයේ කලින් දැක්කට මට එහෙම හිතුනේ නෑ. මම මේ පිපිරීම සිදු වෙලා සත්‍යයක් විතර බලන් හිටියා මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්ද එහෙම නැත්නම් ස්වභාවික වෙච්ච සිදුවීමක්ද කියලා. එතකොට මේ ලෙබනනේ පිපිරීම ගැන දෙවියන් වහන්සේ ගීතාවලිය 29 ලියලා තියෙනවා මෙන්න මෙහෙම.
හතරවෙනි පදේ ඉඳන් මෙහෙම කියනවා ස්වාමින්ගේ ශබ්දයේ බලවත්ය ස්වාමින්ගේ ශබ්දයේ මහිමේ පූර්ණය ස්වාමීන් වහන්සේගේ ශබ්දයේ කිරිගස් බිඳි එසේ ස්වාමීන් වහන්සේ ලැබෙනුනි කිරිගස් කැබලි කොට බිඳිනසේක ස්වාමීන් වහන්සේගේ ශබ්දයේ ගිනිදල් බෙදාලයි ස්වාමීන් වහන්සේගේ ශබ්දය වනාන්තරයේ සොලවයි ඒ කියන්නේ ගීතාවලිය 29 ඊළඟට සකරියාගේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 3ට මෙහෙම කියනවා මේ දෙන්නෙක්ම එකම කතාව කියනවා එම්බා ලැබෙනෝන් ඔබේ කිරිගස් ගින්නෙන් දැවි යනු පිණිස ඔබේ දොරවල් අරින්න දේවදාර ගස් කෑමොර ගසන්න මක්නිසාද කිරිගස් වැටි ඇත ඒ තේජෝන්විත ගස් විනාශ වී ඇත ජනවනාන්තර වනසා දමු ලැබුවේය සවන් දෙන්න පාලකයෝ තේජස් පහවි ගොස් ඇති බැවින් ඔහු දුක්බලින් කෑමොර ගසති මේක ලියලා තියෙන්නේ අවුරුදු 2570කට කලින් බලන්න මේ යපේතවත ලැබෙන්නේ සිද්ධිය දැන් මගේ මේ කතාව අහගෙන කෙනෙකුට කියන්න පුළුවන් මෙතන නෑ බයිබලයේ ලැබෙනවා කියලා තියෙන්නේ ඒ ලැබෙනෙට නෙමෙයි ඊශාය තියෙන ලැබෙනෙටයි කියලා නෑ ඒකත් මෙන්න මේ වගේ බයිබලයේ කලින් ලියලා තියෙනවා බැබිලෝන් ගැන ආයේ පස්සේ ලියලා තියෙනවා මහා බැබිලෝන් ගැන ඒ කියන්නේ රටවල් දෙකක් කලින් බැබිලෝන් කියලා තියෙන්නේ ඉරාකයට පස්සේ බැබිලෝන් කියලා කියන්නේ ඇමරිකාවට ඒ වගේ තමයි මෙතනත් මේ තියෙන්නේ දැන් එහෙමනම් මේක ඊශායට වෙනවා නම් ඊශායට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ අනාගතයේදී වෙන්නේ නැහැ මොකද ඊශාලය දරනවාස බේර ගන්න දරනවාස කාටවත් අත තියන්න දෙන්නේ නැහැ ඒතකොට මෙතන පැහැදිලිවම අපිට පේනවා මේක ලෙබනන් වලට කියපු අනාගත කතාවක් කියලා ඊළඟට අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා 6 වෙනි කැටේ මිසර දේශයේ නයිල් ළඟ හිඳන එක අපි ඒක බලාගෙන ඉමු කොයි වෙලාවක වෙනවද කියලා හොඳයි දැන් මම කියන්න යන්නේ අනාගතයේදී දැන් ලෝක අවසානයේ හරි ඉස්සරහට වෙන්න තියෙන කරුණු 10 ගැන මම මේ කතා කරන දේවල් ඔක්කොම අත් වශයෙන්ම ලෝක අවසානයේදී සිදුවෙන කාරණා කතා කරන්නේ එතකොට මේ ලෝක අවසානයේ සිදුවෙන විට පුරාණ ගිවිසුමේ සකරියා යසායා ජෙරමියා ඒ වගේම අලුත් ගිවිසුමේ ජෝම්තුමත් ලියලා තියෙනවා ලෝක අවසානයේ පිළිබඳ දෙවියන් වහන්සේ රටවල් කීපයකට වෝනින් කරලා තියෙනවා මම උඹලට මේ දේ කරනවා කියලා ඒ රටවල් විශේෂ රටවල් ටික තමයි සිරියාව, දමස්කස් නුවර, ඇමරිකාව, පලස්තීනය සහ ඊර්ෂ්‍යාවේ අවසාන වශයෙන් රුසියාව. එතකොට මම අර කලින් කිව්වනේ දමස්කස් නුවර ඔක්කොම පාලු කරනවා කියලා. දැන් මෙතන කියනවා තව එකක් ජෙරමියා 49 පරිච්ඡේදයේ 27 මෙහෙම කියනවා. ඔන්න දැන් කියනවා මේ පාලකයාගේ ගොඩ නැගිල්ල උඩේ කුඩු කරලා දානවා කියලා. ගිනි කියලා. කොහොමද කියන්නේ මම දමස්කස් පවුර ඇතුලේ ගින්නක් කවුලන්නේ මේ එයින් බෙන්හදත්ගේ මාලිගාව දවාලන්නේ. ඔන්න දැන් කියනවා ලෝක අවසානයේ තමයි එයාගේ මාලිගාව විනාශ කරලා ගිනි අවුලන්නේ කියලා. පැහැදිලිව දෙක වෙනස් කරලා කියලා තියෙනවා. හොඳයි ඊළඟ කරුණකට කියනවා මහා බැබිලෝනියා ගැන. මේ බැබිලෝනියාවේ මහා බැබිලෝනියා කියලා මෙතන කියන්නේ ඇමරිකාවට මේ අවසානයේ සිදුවෙන කාරණා ගැනද දිවසර ජෙරමියා 26 ජෙරමියා 6 22 ආයත් ජෙරමියා 6ම 51 48 සමිදලවන්සේ මෙසේ කියනවලු බලන්න මම මහා බැබිලෝනියාටද ඒ වැසියන්ටද උතුරෙන් විනාශකාරයෙකු යවන්නේ මේ තමන්ගේ ඊතල විදින්නටවත් යුදැන්දීමේ සැරසිටින්නටවත් බැබිලෝනිය හේවන්ට ඉඩ නොදෙන්න එපමණක් නොව ජෙරමියා මේ දැන් කලින් කිව්වේ මේ ඒ කොටස දැන් ජෙරමියා ආපහු කියනවා 5:15 මෙහෙම කියනවා එසේම එන්නේ දුරසිට වෙනත් භාෂාවක් කතා කරන අයවලු කියලා. දැන් මෙතන පොඩි අවුලක් වගේ පැහැදිලි නේද මේ ජර්නල්ස් මෙහෙම කියනවා මම මහා බැබිලෝනට විරුද්ධව උතුරෙන් විනාශකාරී වෙන්නේ මේ තමන්ගේ ඊතල විදින්නටවත් යුදැන්දීමේ සැරසිටින්නවත් මම ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ අද ලෝකේ මේ තරම් දියුණු වෙලා තියෙද්දී ඊතල විදලා පුළුවන් ද යුද්ධයක් කරන්න? ඒ වුණාට පුළුවන්. මොකද්ද ඊතලයේ කියලා මම අර කලින් කිව්ව දෙවනාසේ මේවා ඔප්පු කරන්න දෙවනාසේ මේ ඊතල හදලා තියෙන කාරුණාගෙන්ද? තමාගේම ජනතාවගෙන් තමාම සෝරාපත් කරකට ඊශා ජනාවට කියලා තමයි මේවා නිපදවලා තියෙන්නේ. මේ ගැන මගේ ලෝක අවසානයේදී ඔයගලන්ට ඒ වකින්තුරුත් එක්ක බලා ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණාව ඇටියට දෙවියන් වහන්සේ මහා රාජාලියෙකු ගැන කියනවා. මේ මහා රාජාලියා ගැන නම් එක තැන්වල සමහර අය කියලා තිබුණා. එසේම මේ එලිදරව් පුතේ 12:14
ඒ ගැනම කියනවා රාජාලියා ගැන තව තැනක ජෙරමියාගේ 16 14 ඒක තවම කියනවා. මෙහෙමයි කියන්නේ. ඒත් මරුකතරේ ඇගේ රක්ෂණයට සර්පයා විසින් පියබා යනු පිණිස මාගේ ජනයාට මහා රාජාලියෙකුගේ පියාපත් දෙකක් ඇයට දෙන්න ලදී. එතකොට මේ රාජාලියකින් ආපහු ගෙන්න ගන්නවා කියලා ජෙරමියාගේ පොතේ 14 පරිච්ඡේදයේ 3 ඉඳන් 11ට කියනවා. එසේම ගීතාවලියේ 103ත් කියනවා. මේ රාජාලියකින් මගින් ගෙන්න ගන්නවා කියලා. දැන් මෙතන තවලක් වගේ නේද මේ රාජාලියකගේ පියාපත් වලින් තමන්ගේ ජනතාව මේ කියන්නේ පිට රටවල ඉන්න ඊර්ෂ්‍යා ජනතාව දෙවනවාසේ ලෝකයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා රාජාලියකගේ පියාපත් වලින් මම මගේ දේශෙට ගෙන්න ගන්නවා කියලා. එතකොට මේ රාජාලියකගේ පියාපත් වල නැගලා කෙනෙකුට එන්න පුළුවන්ද? පුළුවන්. එක්කෙනෙක් නෙමෙයි 300ක් එන්න පුළුවන්. ඒ විදිහට දෙවනවාසේ රාජාලිය හදලා තියෙන්නේ. ලෝක අවසානයේදී මගේ පාඩමේදී ඒක ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඊළඟට කියනවා පස්වෙනි කාරණාවේදී පළඟට සමූහයක් එවනවා කියලා. ඒ කාටද? ඒ මහා බැබිලෝනියටම තමයි. ඒ කියන්නේ ඇමරිකාවට. ජෙරමියා දිවස් ප්‍රසාදියරගේ 51:14 මෙහෙම කියනවා. බැබිලෝනියාවට පහර දෙන පිණිස පළඟට සමූහයක් මේ විශාල සෙනඟක් ගෙනෙන බවට සෞදල්සි සමිදානන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඇත. දෙවනාසේ දිවුරලම කියනවා මම පළඟට සමූහයක් එවනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඔව් මහා ഘോഷාවක් නැගෙනවා කියලා. දැන් මෙතනත් පොඩි අවුලක් තියෙනවා. දැන් අපේ කනගාවෙන් පළඟැටියෝ කියන්නේ මොනවද? කුඹුට්ටන්ට අපි කියන්නේ මේ දහක් ගියත් නිකන් සද්දයක් එන්නේ නැහැ ഘോഷාවක් එන්නේ නිකන් ගාලා යයි. හැබැයි අපේ කනවට එක මధుරයක් කැරකුණොත් අර 10ට වැඩි සද්දයක් අපිට එනවා. ඒතකොට කොහොම මේ දෙවනාසි කියන්නේ මේ මහත් ഘോഷාවක් නගනවා කියලා. ඒතකොට මේ කවුද පළඟැටියෝ? මේ පළඟැටි හදලා තියෙන්නේ තීක්ෂා ජාතියෙක්ම දෙවනාසේ මේ කීප ඔප්පු කරන්න. මගේ ලෝක අවසානයේ බලන්න ඔයගලන්ට පුදුම හිතේ. ඊළඟට 6 වෙනි කාරණාව හැටියට කියනවා පලස්තීනයට වෙන සිදුවීමක් ගැන. ජෙරමියා 47 දෙවෙනි පදයේ ඒ වගේම ඒ කතාවම එසේකියල් 25 15 ඉඳන් 17ත් මේ විදිහට කියනවා. ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බලව උතුරෙන් වතුර උතුරින් ගලාවි උතුරා යන ගඟක් වී දේශීය හා එහි පූර්ණකමද නුවර හා එහි වැසියන්ද උඩින් ගලා යන්නේ. මිනිසයෝද කෑ ගසන්නෝය දේශයේ සියලු වැසියෝ කෑමොර ගසන්නෝය. මධ්‍යදර මේ කියන්නේ දෙවනවාසේ කියන්නේ මොකද්ද? මේ ලෝක අවසානයේ අන්තිම මොහොත කිට්ටු වෙනකොට මධ්‍යදර මොහොතේ දෙවනවාසේ සුනාමියක් ගෙනල්ලා පලස්තීනයේ උඩින් වතුර ගලා යන්න අරිනවා කියලා. හැබැයි මට මේකදී හොයාගන්න බැරි වුණා පලස්තීනවරු මැරෙනවාද කියලා නෑ. දෙවනවාසේ කියන්නේ මිනිස්සු කෑ ගහනවලු ඒ වගේම මේ කෑමොර ගසනවා කියලා කියන්නේ. එතකොට මේකයි කියන්නේ කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඕගොල්ලෝ දන්නවා මේ ලෝකයේ මූලාරම්භයේ ඉඳලා ආබ්‍රහම්ගේ කාලේ ඉඳන් මේ පලස්තීන වරුන් ඊශ්‍රායල් අතර ලොකු සටනක් තියෙනවා, ලොකු වෛරයක් තියෙනවා. ඒ වෛරය ඇති උනේ ආබ්‍රහම්ගේ කාලේදී ආබ්‍රහම් තම ජනතාවට බොණ්ඩ කරන්න අවශ්‍යතාවය සඳහා ලින් ගොඩක් කැපුවා. මේ පලස්තීන වරු ඊශ්‍රායල් වරුන් එක්ක තියෙන තරහවට මොකද කරේ? රැට ඇවිල්ලා වැලි දාලා මේ ලින් වැහුවා. ඒ වහපෙකින් තමයි පළවෙනිම යුද්ධය පටන් ගත්තේ. ඒ පටන් ගත්ත යුද්ධය දෙවියන්වහන්සේගේ ජනතාවට කරපු ඒ දෙයට දෙවියන්වහන්සේ තුලක් තියෙනවා ඒ තරහව. ඒ තරහව නිසා අදටත් ඔයගොල්ලෝ දන්න ඇමරිකාවේ විවිධ ජනාධිපතිවරු ඇවිල්ලා ඒ දෙකම සමාදාන කරන්න හදුවා අදටත් බෑ කරන්න. ඒ මොකද දෙවියන්වහන්සේ බලය දෙන්නේ නැහැ. දෙවියන්වහන්සේගේ අවසරයක් නැතුව මොනකටවත් කාටවත් කරන්න බෑ. එතකොට මේ දෙවියන්වහන්සේ අවසානයේ මොහොතේ මේගොල්ලන්ට මතක් කරලා පෙන්නනවා ඔබ මගේ මිනිස්යාගේ ලින් වහපු එකට ඒ ලින් වතුර වහපු එකට ඉඳා කාපන් කියලා වතුර හොම්බෙන් යන්නම දීලා අරිනවා. ඒක පෙන්වන්න දෙවියන්වහන්සේ මේක ඒගොල්ලන්ට මතක් කරන්නේ. ඒ වගේම පලස්තීනයට තව කතාවක් කියනවා. මේක කියන්නේ යසයා 14:31 පලස්තීනයට කියනවා පලස්තීන ජනේනි උදව් උපකාර ඉල්ලා කෑ ගසන්න බීජේ නැලී යන්න. අන්න උතුරු දේශයෙන් දුවිලි වලාකුලක් මෙන් හමුදාවක් පැමිණේ. කවුද මේ උතුරු දේශයෙන් එනවා කියන්නේ? උතුරු දේශයෙන් එනවා කියලා කියන්නේ රුසියන් හමුදාව. හොඳයි මේක මොකද්ද කියන එක මම පොඩ්ඩකට නවත්තලා මම ඊළඟ එකකට එන්න ඒකත් එක්ක සම්බන්ධ කරලා මම මේ මොකද්ද උනේ කියන එක කියන්නම්. අටවෙනි කාරණාව හැටියට ඊශ්‍රායල ගැන කියනවා. ඒක කියන්නේ ජෙරමියාගේ 6:22 පදේ මෙහෙම කියනවා ඒකම එසකේල් දිවස් ප්‍රසාදය වල 38:15 කියනවා. කොහොමද කියන්නේ? ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක අන්න උතුරු දේශයෙන් සෙනගක් ඇති මහත් ජාතියක්ද පොළවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත. ඔහු දුඩු හා හෙල්ල දරති. ඔහු ක්‍රූරය.
කරුණාවක් නැත්තේමය. ඔවුන්ගේ හඬ මූදේ සමුද්‍රයෙන් ഘോഷා කරයි. ඒ කියන්නේ ඔවුන් එන හඬ සමුද්‍රයෙන් ഘോഷා කරනවා. එම්බස් සියොන් දුව නුඹට විරුද්ධව යුද්ධ කරන්නට ඔවුන් සියලු දෙනා එකෙකුමෙන් පෙළ ගැසී අස්වැන් පිට එනවලු. දැන් මෙතන පොඩි අවුලක් වගේ පේනවා. මෙතන කියනවා දෙවියන් වහන්සේ ඔවුන් ක්‍රූරයිලු උතුරෙන් හැමදාවක් එවනවලු. ඔවුන් අස්වැන්ගේ පිටේ නැගිලා හෙල්ල අරගෙන එනවලු. ඔක්කොම පේලියකට එක පේලියකට එනවලු. එනකොට ඔවුන්ගේ සද්දේ සමුද්‍රය වගේ සද්දයක් එනවලු. ඒවන මේ අස්සෝ පේලියක් එනවනම් ටොක් 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 ගානවා මිසක් මේ සමුද්‍රයේ සද්දයක් එන්න බෑනේ. එනවා එහෙම. ඒ මොන අස්සයද කියලා මගේ ලෝකවසානයේ පාඩමේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට පුදුම හිතේ මොනවද මේ දෙවියන් වහන්සේ කියන්නේ කියලා. එතකොට මේ දේ තමයි මම අර කලින් හත්වෙනි කතාවේදී කියේ පලස්තීනයට උදව් ඉල්ලලා කැමර ගහන්නයි කියලා. ඒ මොකද මෙතනදී පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් දේශයේ කියන එක තියෙන්නේ පලස්තීනවරුන්ගේ තීරයක් එක්ක තමයි ඊශ්‍රායල් දේශයේ තියෙන්නේ. එතකොට මේ රුසියානු හමුදාවට පාබල හමුදාවට එකපාරටම ඇවිල්ලා එතනට බහින්න බෑ. මේගොල්ලෝ මොකද කරන්නේ? මධ්‍ය ධර්ම මූද හරහා ඇවිල්ලා පලස්තීනෙන් ගොඩ වෙලා තමයි ඊශ්‍රායලට ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වෙද්දී පලස්තීනවරුන්ගේ ගෙවල් දොරවල් කඩාගෙන බිඳගෙන එන්නේ. අන්න ඒ දයනාසි කියන්නේ කෑ ගහලා කෑමොර දෙන්න බීතෙන් ඇලී යන්න කියලා කියන්නේ ඒ කාරණාව හින්දායි. එතකොට 9 වෙනි පදේ නවවෙනි කාරණාව හැටියට මම කියන්න කැමතියි. දැන් මම කලින් කියවනේ පළවෙනි දේව මාලිගාව කඩලා බිඳලා දැම්ම, දෙවෙනි දේව මාලිගාව කඩලා බිඳලා දැම්ම, තුන්වෙනි දේව මාලිගාව හදන්න යනවා කියලා දෙවනාංශේ කලින්ම කියලා තියෙනවා. ඒක කියලා තියෙන සෙකරියාගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 ඉඳලා 15 වෙනි වචනේ වාක්‍ය දක්වා කියලා තියෙනවා. කොහොමද කියන්නේ? සිරිබල්සි ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක පැලෑටේ කියන නම් කරන මිනිසයා මොහිය. දෙවනාංශ මෙතන පැලෑටේ කියන්නේ කාටද? අන්තක්‍රිස්තුට. ඔහු මේ ස්ථානයේ වර්ධනීය ස්වාමීන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනගන්නේ. බලන්න මේක කියලා තියෙනවා වේල පහම. ඒ මාලිගාව ගොඩනගා රජකට මෙන් හිමින් මහිමේ ලැබ සිංහාසනයේ වැඩ ඉඳ ආණ්ඩු කරනසේක. ඔහුගේ සිංහාසනයේ ළඟ පූජකයෙක්ද සිටිනසේක. මේ පූජකයා කියන්නේ කවුද? බොරු දිවස්වරෙක්. ඔහුත් එක්ක කවුල සමාදානින් මේ දෙන්න තමයි සම්පූර්ණ ලෝක අවසානයේදී ගේම් එක දීලා මේ මිනිසුන්ගේ මෝඩයට අන්දලා සම්පූර්ණ මේ දේ කරන්නේ. මේ ගැන ලොකු විස්තරයක් ඔයගොල්ලන්ට මගේ ලෝක අවසානයේ පාඩමේදී තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සෙකරියා මේ බව කියලා තියෙන්නේ ජේසු මේ ලෝකෙට එන්න අවුරුදු 520 ඉස්සෙල්ලා කියලා තියෙන මේ තුන්වෙනි දේව මාලිගාව හදන එක. හොඳයි දැන් අවසාන කාරණාව හැටියට රුසියාව ගැන. ජෙරමියා 6:22 ඉඳන් 30 වෙනකම් මෙහෙම කියනවා. මම ඊර්ෂ්‍යාවලට විරුද්ධව නුඹ පමුණුවන්නේ මේ පෙර කාලයේදී දිවස්වකේ කී ඒ 16 වූ ඊර්ෂ්‍යාව දිවසරුන් මගින් මා ඒ දිවස්වල කිව්වේ නුඹ ගැන නොවේද? මහත්ම දෙවියන්වහන්සේ මෙසේ වදාළසේක ගෝග් රජ ඊර්ෂ්‍යාව රටට විරුද්ධව එනකල ඒ කාලෙදී මගේ අදහස් දැල්වෙනු ඇත. මම කලින් කිය ගෝග් රජ කියන්නේ ඒ ලෝක අවසාන වෙන කාලෙදී රුසියාවේ ඉන්න ජනාධිපතිටයි. ඒක නාම මාත්‍රයක්. ඒ කියන්නේ යම් කිසි පට්ටමක් පදවියක්. එසේම මම ශ්‍රේෂ්ඨත්වද විසුද්ධියද පෙන්වා මා සංවිධානන් වහන්සේ බව බොහෝ විජාතින් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නේමි. ඒතකොට මේ සටනේදී රුසියන් නායකයෙක් දෙනවා. ආපුවම දෙවියන් වහන්සේ මේ මුළු රුසියන් හමුදාව කුඩේ කුඩුවෙන් ගහලා ඊර්ෂ්‍යා දේශෙම ඔක්කොම වලලනවා. ඒ වලලා ඉවරුණෙන් පස්සේ තමයි ලෝකේ අවසාන වෙන්න යේසුස් වහන්සේ ස්වර්ගයෙන් බැසවලා මේ ලෝකෙට ඉන්නේ අපේ නඩුවන්න. ඕක තමයි මේ අපිට දැනගන්න තේරුම් නැති කාරණා. එතකොට මම මේ පාඩම් පහම ලියන්න මට අවුරුදු 5මාරක් කල් ගියා. මම මේක විශේෂයෙන් ඔයගලන්ට කියන්න ඕන. මේ 5මාරෙන් මම ඇත්තටම පොත සමවෙන්න අවුරුදු 1මාරකින් මම ලියලා ඉවර වුණා. නමුත් ඊටු අවුරුදු 4ම 5මාරෙන් 4ම මට විවිධ අවස්ථාවල විවිධ කරදර කෙරුවා. මට විවිධ බාධා කෙරුවා. මගේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරනවා, මගේ කම්පියුටර් එක බ්ලොක් කරනවා, මට අපව ලියන්න ඉඩ දෙන්නේ නැහැ. මම රෑ නිදාගෙන ඉඳි මට කියනවා නෑ ඒක වැරදි මෙහිමයි වෙන්න ඕනයි කියලා. ඒ වගේ හරියට මට බාධා කරා. ඒ වෙන්නේ බාධා මැද්දේ මම මේක ලිව්වේ. මගේ සිය උත්සාහයෙන් නෙමෙයි මට සුද්ධාත්මයන් වහන්සේගේ ලැබුණා වූ විශේෂ වරප්‍රසාදයක් තුළින් ඔහුගේ මෙහෙවීමක් තුළින් ලබා දුන්නු පණිවිඩයක් තුළින් තමයි මම මේ දේ ලිව්වේ. ඒකයි මම කිව්වේ මේ ලෝකේ මේ වෙනකන් කිසි කෙනෙක් නොකියපු මම ගොඩක් කාරණා කිව්වේ ඒ මට උන්වහන්සේ දීපු බලෙන්.
ඒ නිසා මගේ හැම පාඩමක් ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් දුරට තේරෙයි. විශේෂයෙන්ම ලෝක අවසාන පාඩමේ කවුරුත් කියපු නැති විදිහට මම කියලා තියෙනවා. ඒ වගේම අප නොදන්න අපේ කිතුල් දහම කියන එකේ මම කාරණා ගොඩක් අපේ සුද්ධෝ ස්වභාවත් කියා දීපු නැති කාරණා. උදාහරණයක් වශයෙන් සුද්ධෝ ත්‍රිත්‍රය අපේ සුද්ධෝ ත්‍රිත්‍රය ගැන කතෝලික සභාවෙන් කියන්නේ ඒක කාටවත් තේරුම් ගන්න බැරි මේ එකක් කියලා. නමුත් මගේ පාඩමේදී මම ඉතා පැහැදිලිව ඉතාම සුළු දෙයක් ඒක තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයි. ඒක ඔයගොල්ලන්ට එකකින් ඉගෙන ගත්තා. හොඳයි මගේ පාඩම අසාසිට වෙන දෙනාට ස්තුතියි. යේසු ක්‍රිස්තුයි